නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි  සරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විතරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමභන්තේ සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතතුම්හි භික්ඛවේ මිත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරත තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්ධමදෝ තිරියං සබ්බදි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මිත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්‍රමාණේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරතාති කින්වත්නි සම්මේ ප්‍රකාශ කළේ මජ්ක්‍ධිම නිකායේ මාර තජ්ජනීය සූත්‍රයට අයත් ධර්ම පාඨයක්. අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ලැබී තිබෙන්නේ මේ සූත්‍රයයි. මේ මාතෘකා පාඨෙහි තේරුම ඉදිරියේදී කියන්නට වෙන නිසා පළමුවෙන්ම නිදාන කතාවෙන් දේශනාව පටන් ගන්නවා. මේ සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ කියන දෙනම මේ කවුරුත් දන්නවා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම බව. එයින් මුගලන් මහ රහතන් වහන්සේ දිනක් බබුරට සුනිසුමාරගිරි නුවර නිගදායෙහි සක්මන් කරමින් සිටියා. එසේ සිටින විට උන්වහන්සේගේ කුසේ බඩේ ලොකු බරක් දැනුණා. ලොකු දිරවන්නට බැරි ආහාරයක් ගත්ත වගේ බරක් දැනිලා
ඉන්නට සක්මන් කරන්නටත් අපහසුයි. උන්වහන්සේ ඇතුළට ගිහිල්ලා ආසනයේ වැඩ හිටියා. වැඩ ඉඳගෙන උන්වහන්සේ නුවණින් සලකා බැලුවා මෙහිම අමාරුවක් වෙන්නට මොනවද හේතු කියලා. උන්වහන්සේට වැටුණා ආහාර පාන වල වරදක් නැහැ, වෙන වරදක් නැහැ. එහෙමනම් බාහිර උපද්‍රවයක්ද කියලා සලකා බැලුවා. එහෙම නුවණැසින් බලන උන්වහන්සේට ඒ අවස්ථාවේදී පෙනුණා මාරයා තමන් වහන්සේගේ කුස තුලට ඇතුල් වී කරන කරදරයක් බව. මාරයා පුදුම සතෙක්. හැම විටකම හොඳ දේවල් වලට විරුද්ධව සටන් කරනවා. ඒ වගේම හොඳ ගතිගුණ ඇති අයට කරදර කරනවා. බුදුරජාණන් වහන්සේටත් මේ කරදර කළ බව බෞද්ධ පින්වතුන් දන්නවා. විශේෂයෙන් බෝධිසත්ව කාලේ බොහොමත්ම අවිරකම් කළා. නමුත් බුදුරජාණන් වහන්සේ මාර්යා පරදවා සකල ක්ලේශයන් නසා උතුම් බුදු බව ලබා ගත්තා. මුගලන් මහරහතන් වහන්සේටත් මේ කාරණේ තේරිලා උන්වහන්සේ මාර්යාට කිව්වා මාර්යාට අපේ පොත්වල හැමතැනම පාවිච්චි කරන්නේ පාපිම කියලා. පවිතු කියන තේරුම අදහස. මොකද පාපිෂ්ඨ වැඩ තමයි කරන්නේ. ඒ නිසා ඒ නම විවහාර කරනවා. මේ මාර්යාත් දන්න නිසා තරහක් නැහැ. තරහ වෙන්න කරුණක් නැහැ නේ කරන්නේ මේම දේවල් නෙවෙයි. ඉතින් මාර්යාට පාපිම මෙහිම කරදර කරන්න එපා කියලා ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ටවත් මෙහිම කරදර කිරීම වැරදි සුදුසු නැහැ කියලා මාර්යාට ප්‍රකාශ කළාම අදෘශ්‍යමානව මෙහිම ඇතුළුණා. ඒ වගේම මාර්යා තමා හඳුනගත් බව දැනගෙන අදෘශ්‍යමානව කුසෙන් පිට වෙලා පැත්තකට වෙලා හිටියා. මාර්යා කුසෙන් බැහැර වෙනකොටම උන්වහන්සේට අර තිබිච්ච පහසුකම් සියල්ලක්ම අඩු වෙලා ගියා. මාර්යා පැත්තකින් ඉන්නකොට උන්වහන්සේ කාමත් මාර්යා අඳුරන බවත් දකින්න සිටින බවත් ප්‍රකාශ කරමින් මාර්යාට මෙහිම වැඩ කිරීමේ ආදීනව පෙන්වන්නට පුරාණ සිද්ධියක් ගෙනහැර දක්වන්නට අදහස් කළා. දැන් මාර්යා පේන්නට නෑ වෙන කාටවත්. මුගලන් මහරහතන් වහන්සේට පේනවා. උන්වහන්සේ රිද්දමතුන් අතර අග්‍රස්ථානයටපත් වෙච්ච උත්තමයා. ඉතින් මාර්යා පින්නවා මාර්යාට ඇහෙනවා පේනවා මාර්යාට මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ පුරාණ සිද්ධිය හැටියට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී දූසී මාරව සිටියේ තමන් බව ප්‍රකාශ කළා. ඒකට අද මුගලන් මහරහතන් වහන්සේ එදා දූසී මාරව වාසය කළා. එහෙම ඉඳගෙන කරපු වැඩ කරපු යම් යම් කරදර හිරිහැර නොයිදී මාරයාට විස්තර කළා. එයින් ලැබුණු අනිෂ්ට විපාකත් අවසානයේදී මාරයාට විස්තර කළ දුන්නා. මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා කකුසඳ බුදුරජාණන් වහන්සේට විදුර සංජීව කියලා අග්‍රශ්‍රාවක දෙනමක් හිටියා. ඒ දෙනමම විවිධාකාරයෙන් බොහෝම නමගිය ප්‍රසිද්ධ දෙනමක්. අපේ සරියුත් මුගලන් දෙදෙනා වහන්සේ වගේ. බුදුරජාණන් වහන්සේට සමානව ධර්ම දේශනා කරන්නට පුළුවන් කෙනෙක් ශ්‍රාවකයන් අතර කොහෙවත් හිටින්නේ නැහැ. නමුත් අපේ සරියුත් මහරහතන් වහන්සේ වගේ විදුර මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවක ධර්ම දේශනාවට බොහෝ දක්ෂයි. දෙවෙනි වන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ තරමටම මහජනයා උන්වහන්සේගේ බණහන්නට කැමැති. ඒ සිද්ධිය විදුර මහරහතන් වහන්සේ පිළිබඳව මාරයාට ප්‍රකාශ කළා. ඒ නිසා මාරයාට කිව්වා එදා උන්වහන්සේ හැම දිනාගේම ගෞරව ආදරයට පාත්‍රව වැඩ සිටියා කියලා. දෙවන ශ්‍රාවකයන් වහන්සේ වන සංජීව මහරහතන් වහන්සේ ගැන මාරයාට කියනවා මාරයෝ පාපිම වහන්සේ එක දවසක් විවේකව
සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදිලා වැඩ සිටිනවා. ධම්මානේ වැඩ සිටිනකොට ගෝවීන් දැක්ක උන්වහන්සේ මේ වැඩ සිටින ගෝපල්ලන් දැක්ක තව නොයෙක් දෙනා දැක්ක තුඩකලා සාමාන්‍ය විදියට හිතලා මේ යෝගී හාමුදුරු නම උන්වහන්සේට වෙන කිසි කරදරයක් හොවක්වත් නැහැ. තුමියාගේ වැඩපළ කළා. උන් කරන අවදීදී මාර්යා මේක දැකලා මේ අවස්ථාවේදී සංජීව මහරහතන් වහන්සේට කරදරයක් විනාශයක් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මාර්යා එහෙම හිතුවට මොකද ඒ විදිහේ විනාශ රහතන් වහන්සේලාට කරන්නට පුළුවන් කමක් නැහැ. රහත් වෙන්නට කලින් නම් රහත් නොවි උන්වහන්සේලාගේ ජීවිතේ අභාවයටපත් වෙන්න නොදී රස ගන්න ඥාන විපාරීධ්‍යයක් තිබුණා. ඒ වගේම උන්වහන්සේලා විද්‍යුමත් රහතන් වහන්සේලා නිසා එක්කෙනාට ඒ විදිහටම ජීවිතයට හානි කරන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් මෙහිම සමාපත්තියට සම්වැදලා සිටින කෙනෙකුට දෙහිසි නැහැ. ඒ බඳු විපතක් කරන්නට සමාපත්තියේ ඉදී සිටින අවස්ථාවේදී මාර්යා ওই මොකක්වත් දන්නේ නැහැ. හැමතිස්සේ මොහේ කාගේ හරි වරදක් හොයාගෙන කතා කරන්නටත් කාටවත් වරදක් කරන්නටත් සූදානම් වෙන පුද්ගලයෙක් නිසා අර ගෝවීන්ට ඇතුල් වෙලා ගෝවීන්ගේ මනසට ඇතුල් වෙලා මේ ගෝවීන්ට ගෝපල්ලන්ට අදහසක් ඇති කෙරෙව්වා. මේ වික්ෂුන් වහන්සේ කෙනෙක් අපවත් වෙලා ඉන්න ආදාහන කරන්නටයි කියලා. එතින්දී මේ ගෝවීන් ගෝපල්ලන් එකතු වෙලා බැලුවකොට පණ තියෙන බවකට මෙයාට තීරුම් ගන්නට මොනවත් නැහැ. ඉතින් දැන් මේ ඇතුලේ වැඩ කරනෝනේ තවත් පුද්ගලෙක්. ඒ නිසා මෙයා කල්පනා කළා ගිනි තියමු. මේ මින්දිදී ආදාහන කරමු. වෙන මොනවද කරන්න තියෙන්නේ වෙන එහෙම ගෙනියන්න ඕනත් නැහැ කියලා අහල පහල තියෙන දරගෙනල්ල ගොඩ ගහලා මේ කියන්න පුළුවන් තරමට ගොඩක් ගහලා ඒ පාර මෙයා ගිනි ඇවිලෙව්වා. පලාගෙන හිටියා. ඉතින් හොඳට ගිනි ඇවිල්ලා පත්තු වෙනවා. ඉතින් මෙයා යන්නට ගියා. ඉතින් මෙයාට ඉන්න වුණාවක් නැහැ. ටිකක් පත්තු වෙනවා බලා ඉඳලා යන්නට ගියා. සමාපත්තියට සම්බන්ධ හිටි ඒ මහරහතන් වහන්සේට කිසිම හානියක් සිදු වුණේ නැහැ. උන්වහන්සේලා සමාපත්තියට සම්බන්ධනකොට දින 2 3 ওই විදිහට නියමයක් ඇතුව සමාපත්තියට සමවැදෙනවා. ඒ අදිෂ්ඨාන කරපු කාල පරිච්ඡේදයේ වුණාට පස්සේ සමාපත්තියෙන් නැගිටිනවා. ඒ විදිහට උන්වහන්සේත් නැගිටිනකොට අර ඔක්කොම ගින්දරපත් වෙලා අලු වෙලත් ගිහිල්ලා. උන්වහන්සේ සමාපත්තියෙන් නැගිටලා බැලුවකොට සිවුරුත් කිලුටු වෙලා ඇඟත් කිලුටු වෙලා අලු හැමතැනම තියෙනවා. ඒවා සිවුරත් ගසා දාලා ඇඟත් පිහදාගෙන උන්වහන්සේ ඊළඟට පින්ඩපාතේ වැඩියා. පාරේ වඩනකොට අර ගෝවින්දයි ගෝපල්ලන්ටයි පෙනුණා. මේ ඊයේ නැත්තම් ආවල් දවසේ අපි ආදාහන කළ ස්වාමීන් වහන්සේ නෙවෙද? මේ ස්වාමීන් වහන්සේ මේ පණක් වෙන්නේ කොහොමද? මෙයාට පුදුමයි. පුදුම වෙලා ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. සංජීව ආයෙත් කතා කරනවා. මේ අපි පුරුෂුවා නමුත් මේ අසට පණ පිටින් ඉන්නේ පුදුම විදියට ජීවත් වෙන්නේ කියලා මෙයා කතා කළා. ඉතින් ඔය සිද්ධ දෙක එදා දූෂී මාර්යා කරපු දේ හැටියට පෙන්නලා ඊළඟට එදා ඊට පස්සේ ඒ දූෂී මාර්යා කරපු තවත් වැරදි වගේක්. එකක් මේ මිනිසුන්ට ආරූඪ වෙනවා කියලා අදක් තියෙන්නේ. ඒ වගේ ආරූඪ වෙලා මිනිසුන්ගේ හිත් ඒ විදිහට හරවලා වික්ෂුන් වහන්සේලාට බණින්න දොස් කියන්න පටන් ගත්තා. මේ සිල්වත් ගුණවත් වික්ෂුන් වහන්සේලා. ඒ ගුණවත් සිල්වත් වික්ෂුන් වහන්සේලාට කෙලවරක් නැතුව බණිනවා. මොකද මාර්යාගේ බලාපොරොත්තුව දැන් මෙහිම බණිනකොට විපිලිසරයක් ඇති වුණොත් ඒක මාර්යාට ලොකු ජයග්‍රහණයක්. නැත්තම්ගේ චිත්ත වික්ෂේපයක් හිතේ නිකන් කැළඹීමක් ඇති කෙරෙව්වොත් එතකොට මේ සිල්වත්කම් ගුණවත්කම් කිලුට වෙනවා. මේ මහානකම් මේ විදිහට තියෙන්නේ නැහැ කිලුට වෙනවා. ඒ නිසා මේ අදහසින් මේ විදිහට
දොස් කියන්නට පටන් ගත්තා. එදා තිබිච්ච දොස් කියන වචන නැත්තම් හැම වචනයක්ම පාවිච්චි කළා. දසේද ආක්‍රෝෂ කියලා දස ආකාරයකට බයින සිරිතක් තිබුණා. මේ අද වගේ සමහර ඒවා මේ අසභ්‍ය භාෂාව නෙවෙයි අද ඊටාම කැත විදියට බයිනෝ හිමේව නෙවෙයි. නමුත් වෙනත් ආකාරයකින් වචන පාවිච්චි කරලා බණින්නට එදා සම්මත කරගෙන තිබුණා. ඒ හැම වචනයක්ම පාවිච්චි කරලා භික්ෂුන් වහන්සේලාට බණින්න පටන් ගත්තා. එහෙම කරනකොට කෞසික බුදුරජාණන් වහන්සේට මේ දැනගන්න ලැබිලා උන්වහන්සේ භික්ෂුන් කැඳෙව්වා. කැඳවලා භික්ෂුන් වහන්සේලාට අවවාද උපදේශ දුන්නා. යම් කිසිවෙකු දොස් කීවා කියලා මේකේ කැළඹීමක් ඇති කරගන්න එක හොඳ නැහැ. භික්ෂුන් වහන්සේලා ඒවා ඉවසන්නට පුරුදු වෙන්න ඕන. කවුරුත් එහෙම තමයි එහෙම අවස්ථාවේදී ඉවසන එක තමයි උතුම් ගුණය. විශේෂයෙන් සමාජයට ආදර්ශයක් දෙන්නට ඕන සිටින භික්ෂුන් වහන්සේලා ඒක හොඳට ඉවසන්න ඕන. එපමණක් නෙවෙයි මෙන්න මේ විදිහට මෛත්‍රී වඩන්න ඕන කියලා අර මා මුලින්ම දේශනා කළ ධර්ම පාඨයෙන් උපදෙස් දුන්නා. මහණෙනි එන්න මේ ශාසනයට එන්න. මෛත්‍රී සහගත චේතනාවෙන් යුක්තව වාසය කරන්න. දස දිශාවටම මෛත්‍රී වඩන්න. සතර දිශාව, උඩ දිශාව, යට දිශාව හැම පැත්තෙම මේ තමාගේ මෛත්‍රී හිත පතුරවන්න. සියලු සත්‍යයන්ට ලෝකයේතම මුළු ලෝකයේතම මෛත්‍රී හිත පතුරවන්නට. ඒකත් හොඳට පළල් කරලා අඩුවක් පාඩුවක් නැතුව විපුලේන මහග්ගතේන අප්‍රමාණේන මේ මෛත්‍රී හිත ඒ විදිහට පතුරවන්න ඕන. ඊළඟට භික්ෂුන් වහන්සේලා කරුණා හිත පතුරවන්න ඕන. වෙයි වික්ෂේප වෙන්න තේපා. හිත කලබ ගන්න තේපා. කරුණා මෛත්‍රී පතුරවන්න ඕන නිසා මෛත්‍රී පතුරවන්න, කරුණාවත් ඒ විදිහටම පතුරවන්න. මුදිතාවත් පතුරවන්න, උපේක්ෂාවත් පතුරවන්න. සතර බ්‍රහ්ම විහාරම පතුරවන්නට කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. ඒ කාලේදී මුගලන් මහරහතන් වහන්සේ කියනවා ඒ දූසී මාරයා කරපු මේ පව් වැඩේ නිසා, පෞකාරකම නිසා මේ අනුගමනය කරපු බොහෝ දෙනා භික්ෂුන් වහන්සේලාට බැනලා මෙරිලා ගිහිල්ලා අපායේ උපන්නයි. ඒ විස්තරෙත් දැන් මේ මාරයාට ඇහෙන්නට කියනවා. ඊට පස්සේ මාරයා කල්පනා කළා දැන් බැන්න නමුත් මොකක්වත් කරන්න බැරි වුණා. මේ භික්ෂුන් වහන්සේලාගේ වෙනසක් ඇති කරන්න බැරි වුණා. ඒ නිසා දැන් විනාශකින් මේ අත්තන්ගේ හිත කලඹවන්න ඕන කියලා කල්පනා කරලා, විපිලිසර ඇති කරවන්න ඕන කියලා කල්පනා කරලා වෙනත් මාර්ගකින් යන්නට බැලුවා. කුමක්ද? ප්‍රශංසා කරලා සංග්‍රහ කරලා අල්ලගන්නට. අල්ලගෙන ඒ මගින් සිත් දූෂණය කරලා විනාශකට හරවන්නට, සිල්වත්කම කිලුටු කරන්නට, හොඳින් කරන මහානකම නරක කරන්නට අදහස් කළා. අදහස් කරලා අර වගේ මහජනයාගේ සිත්වලට අදහස් දීලා භික්ෂුන් වහන්සේලාට බොහෝම ප්‍රශංසා කරනවා. සිල්වත් අය, ගුණවත් අය, සුපේශල පිරිසක් කියේ බොහෝ වර්ණනා කරනවා. ඒ වගේම හොඳට උපස්ථාන කරනවා, වඳිනවා, පුදනවා. බුදුරජාණන් වහන්සේට මේ දැනගන්නට ලැබිලා කකුසඳ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කැඳවලා කිව්වා මේ විදිහට ජනතාව ප්‍රශංසා කරනකොට, වඳිනකොට, පුදනකොට ඒ නිසාවත් ඉතින් කැළඹීමක් ඇති කරගන්න එපා. එහෙම කළොත් ඒක Tamanට පාඩුවක්. එය නොකර සිටීම පමණක් නෙවෙයි, මෙන්න මේ විදිහට Taman හිතනකොට Tamanට ඔය කරන සංග්‍රහවලදී මත් වෙන්නේ නැතුව එයින් කලබිලා තමාගේ හිත
තෘෂ්ණාවෙන් දූෂණය කරගන්නේ නැතුව තමන්ගේ මහානකම හොඳට ගෙනියන්න පුළුවන්, සිල්වත්කම දිනු කරගන්න පුළුවන් කියලා මෙන්න මේ කාරණා බලන්න. අසුභ සංඥා, අසුභ භාවනා කරන්නට. ආහාරයේ පටික්කුල සංඥා, වේදන ආහාර මේ විදිහට පිළිකුල් ස්වභාවයට පත් වෙන දේවල් කියලා ඒ සංඥාව ඇති කරගන්නට. සබ්බ ලෝකේ අනවිරත සංඥා, මේ සියලු ලෝකයට නොඇලීමේ සංඥාව ඇති කරගන්නට. සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී, සියලු සංස්කාරයන් අනිත්‍යව බලන්නට පුරුදු වෙන්නට. මෙලෙසින් බුදුරජාණන් වහන්සේ අවවාද කළ භික්ෂුන් වහන්සේලාත් මේ විදිහටම වැඩුවා. කලින් කියපු විදිහට සතර බ්‍රහ්ම විහාරයන් වැඩුවා. ඒ වගේම ඊළඟට මේ අසුභ සංඥා, ආහාරේ පටික්කුල සංඥා, සබ්බ ලෝකේ අනවිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී කියන ක්‍රමයට උන්වහන්සේලාගේ ජීවිතය පැවැත්වුවා. එහෙම කියලා මුගලන් මහරහතන් වහන්සේ මේ මාර්යාට කියනවා, පාපිම එදා මාත් ওই විදියට මාරව ඉඳගෙන ඔය කරපු වැරදි නිසා අවුරුදු 100 ගණන් නෙවෙයි දහස් ගණන් මා නරකාදී වල දුක් විඳා. ඔය විදිය වැරදි නිසා කියලා මෙහිම වැරදි කළාම, මෙහිම හිරිහැර කළාම අනුන්ට තමන්ට ලැබෙන අනිෂ්ට විපාක පැහැදිලි කළා. දැන් ඉතින් මාර්යාට කරන්න දෙයක් නැහැ. ඒ අඳුරගත් බවක් දැනගත්තා. එයාට මේ කරන වැරදි වලට ලැබෙන අනිෂ්ට විපාකත් පැහැදිලි කළා. පැහැදිලි කළාට පස්සේ මාර්යා ජීගම මතුරු දහන් වෙලා ගියා. ඒ මාර තජ්ජනීය සූත්‍රයේ සාරය. දැන් මේ අප ඉගෙන ගන්නට ඕන කාරණා මොනවද කියලා සලකා බලා අපි යන්නේ මේ සූත්‍රයෙන් මේ කර්ම හිතට අරගෙන අපේ ජීවිතේ සකස් කරගන්න ඕන. එක කරුණක් මේ ආකාරයෙන් සමාජීය න්‍යායට දැනුම් නින්දා අපහාස එන බව අපි හිතා ගන්න ඕන. මොකද සමාජ සේවයට යන සමහර දෙනා ඔය කාර්මී හිතන්නේ නිතෝ ගිහිල්ලා ටික දවසක් යනකොට එක එකනා දොස් කියනකොට කලකිරිලා අර හොඳ වැඩ වලින් අයින් වෙනවා. ඒම හොඳ නෑ. අප මේ සමාජ සේවයට යනකොට ඔය විදිහේ ලෝකයකයි අප ඉන්නේ කියලා දැනගෙන හිතාගෙන අපි අනුන් බැනුම් වලට කලබල නැතුව ඒ ඉවස දරාගෙන ඉදිරියට යන්න ඕන. මේ ලෝකේ කාටවත් පුළුවන් කමක් නැහැ නින්දා අපහාස නැතුව ජීවත් වෙන්නට, විශේෂයෙන් සමාජයට වැඩක් කරන්න. නිකම්ම තමන්ගේ කටයුතු බලාගෙන ඉන්නෝ නම් සමහර විට වැඩි නින්දා අපහාස නැතුව ඉන්නට පුළුවන් වෙයි. මුත් ඒ බෑ මේ ලෝකෙ මිනිසුන්ට පුරුදු වෙලා තියෙන හැටියට ඉන්නට. නමුත් වැඩි නැතුව ඉන්නට පුළුවන් වෙයි. සමාජ සේවයට ගියොත් එහෙමනම් නින්දා අපහාස ලබන්නට වෙනවමයි. අපේ බුදුරජාණන් වහන්සේ විතර ලෝකයට වැඩ කරපු උත්මයෙක් නැති බව බෞද්ධයන් පමණක් නෙවෙයි උගත් අබෞද්ධ ලෝකයාත් අද පිළිගන්නවා. නිස්සාරණාධ්‍යාශයෙන් කිසිම ලාභයක්, සත්කාරයක්, පුද සංග්‍රහයක් බලාපොරොත්තු නොවි තමාගේ සුව පහසු ගැන සැලකන්නේ නැතුව අවුරුද්දකට මාස 9ක් නැත්නම් 8ක් නැත්නම් 7ක් අඩුම ගණනේ කමින් ගමට පයින් යමින් ගිය තන්හිදී තමාගේ සුවය සඳහා, සැතපීම සඳහා තා සුළු වේලාවක් වින් කරගෙන ඉතිරි සම්පූර්ණ කාලේ අනුන්ගේ යහපතට වැඩ කරලා උන්වහන්සේගේ ජීවිතය ගෙන ගියේ. එසේ වූ බුදුරජාණන් වහන්සේට කොච්චර දැනුම් අහන්නට සිද්ධ වුණාද? කෙලවරක් නෑ. ඒ වගේම රහතන් වහන්සේලා කොපමණ සේවා කළාද? උන්වහන්සේලාට කොපමණ දැනුම් අහන්නට සිද්ධ වුණාද? ඒවයි සීමාවක් නෑ. අපත් මේ සමාජ සේවයට යනකොට, අනුන්ට සේවයට, පරාර්ථ සේවයට යනකොට ඔය දැනගෙන යන්නට ඕන. එතකොට ධෛර්යමත්ව තමන් කරන දේ කරන්න පුළුවන්. සමාජ සේවයට ගිහිල්ලා ඔය චෝදනාවක් මොනවත් ලැබුණම ඒ වෙලාවට හිතන්න ඕන මොනවද මේ චෝදනා? අපට මේ ලැබෙන චෝදනා මේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලැබුණු චෝදනා තරමට අපිට මොනවත් නෑනේද?
මේ පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේට මිනි මරුවා කියලා චෝදනා ලැබුණා. ඒ වගේ චෝදනාවක් තාම අපිට දැනෙනවා. එහෙම හිතලා ඒබඳු අවස්ථාවලදී කලබල වෙන්නේ නැතුව තමන් ගෙනියන යහපත් කටයුතු ඉදිරියට කරගෙන යන්න ඕන. හැබැයි නිකරණේ කරන චෝදනා ඇත්තන් ඒවා ඉදිරියටත් නියන්නට වහන්නට ඕන පාරවල් අවුරන්නට ඕන. අවුරලා තිබ්බම කරන්න දෙයක් නැහැ. ඒ නිසා එහෙම චෝදනාවක් ආපු වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන හිතන සිත ධෛර්යමත් කරගෙන ඉදිරියට යන්න ඕන. කලබල වෙන්න හොඳ නැහැ, කලකිරීමට හොඳ නැහැ. ඊළඟට යම් කිසි විදියකින් කවුරුවත් බැන්නොත් මූණට මයිල බනින්නත් පුළුවන්. අකුර වචන කියලා බනින්නත් පුළුවන්. ඒ වෙලාවට ඉවසන්න ඕන. හැමදාම බැනුමහා ඉන්න නෙවෙයි ඒව වළක්වන්නට මගේ යොදන්න ඕන. නමුත් කලබල වෙලා ඉවසන්නේ නැතුව ඉදිරියට ගොත් කෝලාහලයක්. අනිත් අතට අර හතුරට ඒ ඉඩ දුන්නා වෙනවා ඒක නැත්තාගේ බලාපොරොත්තු සපුරා ගන්නට. එහෙම වේලාවවලදී අපේ බුදුරජාණන් වහන්සේ ගැන හිතලා අපි ධෛර්යමත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේට එහෙම නුවණටම බැනපු අවස්ථාව කොච්චර තියෙනවද? විනක් උන්වහන්සේ කෙරෙහි වැරදි අදහස් ඇතුව හිටපු බ්‍රාහ්මණයෙකු දානෙකට කියලා ආරාධනා කරලා අනගහගෙන ගියා. ඉදිරියට ගිහිල්ලා වාඩි කරගෙන තමන්ගේ හිතේ තිබිච්ච වේගය යන කම්ම බුදුරජාණන් වහන්සේට බැන්නා. බණින්න පුළුවන් හැම වචනයක්ම පාවිච්චි කළා. ඔටුවා බූරුවා ගුණා කියලා හිතන් බැන්න. හැම වචනයක්ම පාවිච්චි කළා. එහෙම බණිති බුදුරජාණන් වහන්සේ සිනාමුණින් ඉන්නවා. ඒ බැංකාරයෝ තව ඉහළ යන්නේ අනිත් පැත්තෙනුත් කතා කරනවා නන්නේ. එහෙම කතාවක් නැත්නම් එයාටම ඇති වෙන ටිකක් වෙලාවකට බැනුවා. බුදුරජාණන් වහන්සේ හිනාමුණින් ඉන්නවා කිසි ගාණක් නැතුව මේක නැත්තාටම ඇති වුණ බැනීම. ඇති වෙලා මේක නැත්තා නැවතුවා. නැවතුවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා ආත්මනුවක් කියන අහනවද කියලා. එතෙන්දී මේ බමුණ හිතුවා උන්වහන්සේ දනින්න හදනෝ තමයි. මගේ බැනුම් මෙච්චර වෙලා උන්වහන්සේ ආගෙන හිටියේ නම් උන්වහන්සේගේ බැනුමත් අහගෙන ඉඳීම මගේ යුතුයකමක් කියලා හිතුවා. බුද්ධ ආදී උත්තමයෝ කවදාක්වත් එහෙම බයින්වයි නැහැ නේද? උන්වහන්සේ හිනා මූණින් ප්‍රිය වචනයෙන් අර්ථනත්තාට කතා කරලා කොහොමද ඔබේ නිවසේට නෑදෑ හිත මිත්‍රයොත් එනවද? එනවා. එහෙම නෑදෑ හිත මිත්‍රයාම සංග්‍රහත් දැසි කරනවද? කොහොමද කරනවා? සංග්‍රහ කරනවා. හොඳයි ඒ සංග්‍රහ බාරගත්තේ නැත්තම් අපිව තියාගෙන ඉඳලා කනවා. අපි වහක දාන්නේ නෑ. හොඳයි. එහෙනම් ඔබ දාන කෙටි කියලා ගහගෙන ඇවිල්ලා මට ලොකු බැනුම් සංග්‍රහයක් කළා. මම ඒකක්වත් පිළිගත්තේ නෑ. එහෙම බාරගන්න එකම අරතනටත් පුදුම හිතක් ඇති වුණා. බලන්නට විචාර දොස් කියලාත් නෑනිව කිසිම මුත්තක් උනේ මොනතරම් තුන් පුද්ගලයෙක්ද මේ කියන කතාව ඔක්කොම හැබැයි තමයි උන්වහන්සේ පිළිවඳව කියලා හිතාගත්තා. ඒකට බලන්නට එහෙම අවස්ථාවලදී බඳු දෙයක් සිහි කරලා අපි හිත ධෛර්යමත් කරගෙන ඉවසලා අපි ඉදිරි ගමන කරනෝ විසක් එහෙම නැත්නම් නිකන් අපි කලකිරිලා පැත්තකට වුණොත් එහෙම Tamanට වැඩකුත් නැහැ සමාජයටත් පාඩුවක්. සමහර විට පින්වත්නි එහෙම වැඩ කරනකොට මුතුකන්නත් වෙන්න පුළුවන්. පුදුමයක් නෙවෙයි. ඒ තරම් පුදුම සමාජයක අපි ජීවත් වෙන්නේ. ඉන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක් ආවත් හැමදාම ගුටිකකා ඉන්න බලනෝනේදී ඉදිරියට ඒව වළක්ව ගන්න අතරේ ඒකෙන්නේ යොස්මින් ක්‍රියා කරන්න ඕනේ. ඒක කරන්න ගියොත් මහා කෝලහලයක්. කොහොම අවසාන වෙනවද කියලා කාටවත් කියන්න බෑ. එහෙම අවස්ථාවලදී අපි බුදුරජාණන් වහන්සේ ගැන මහරහතන් වහන්සේලා ගැන හිතලා අපේ හිත ධෛර්යමත් කරගන්න ඕනේ විසින් පුරුදු කරන්න ඕනේ. මොහොතන අහලා ඇති සරියුත් මහරහතන් වහන්සේ මහ පුදුම විදියට යසන පුදුලෙක් කියලා. උන්වහන්සේ යසන ප්‍රමාණය ගැන විනායක හිතා ගන්න බෑ. සහතන් වහන්සේ කෙනෙක් ගැන දන්න කෙනෙකුට නෝක හිතා ගන්න පුළුවන්.
සාමාන්‍ය මිනිසුන්ට හිතා ගන්න බෑ ඒ තරම්වත් ඉවසනවදී කියලා. වෙනත් බමුණෙකු කල්පනා කළා මේ කියන කතාව ඇත්තද කියලා බලන්න ඕනේ. මේ ගුණ රාගයේ සත්‍යයක් තියෙනවද කියලා බලන්න ඕනේ. එන්නේ කලින් බමුණ දිනක් උන්වහන්සේ මුඳ පාසී වඩනකොට ඉතිවස්සෙන් වෙලා අප දිගාලා පාරක් ගහුවා. උන්වහන්සේ පස්සෙන්වත් පළුවේ ඉපදිනවා. මේ බමුණට පුදුමයි. දුකක් ඇති වෙනවා. බලන්නට ඉවසනෝ කියන කතාව ඇත්තනේ. මේ තරම් පාරක් ගහලා පස්සවත් බලුවේ නෑනේ. අනේ මං කරපු අපරාධයක් කියලා ප්‍රවීණකටපත් වෙලා ඉදිරියට ගිහිල්ලා බඳලා කිව්වා අනේ ස්වාමීනි මට සමාව වෙන්න. මොකද කාරණේ? අනේ ස්වාමීනි මේ ඉවසනවා කියේක මට හිතා ගන්න බෑ ඇත්තද කියලා බලන්නට. දැන් ඉතින් පස්සේ වල මානේ පාරක් ගහුවේ. කමක් නෑ. මගේ කිසිම මනාපයක් නෑ. උන්වහන්සේ ඒක නැත්තා සම්සිවා. මේ තනස්සාට පහත්ම ගැනීම නිසා හිතට සැකයි. මේ කිව්වට මොකද වචනින් හිතේ නම් තරහ ඇති. එහෙම කියලා සරි මහරහතන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීනි මම තරහක් නැත්නම් අපි උදේ දානකට වදින්නේ. ඉතින් උන්වහන්සේ තරහක් නැතිව දෙන්නේ උන්වහන්සේ බාරගෙන ගියා. උන්වහන්සේ ගිහලා දානි වන්දන බණක් කියලා අනුමෝදනා කරලා එනකොට මම ගොඩක් පස්සෙ ඉන්නවා. මේ කතාව ආරම්භ කියලා ගිහලා රට පුරාම අතුවල් වුණා ශරීරය හඳුනන ගහුවයි කියලා. උන් බමුණට කඩිබාන්න තමයි මේ අතුවට වෙන්නේ. ඒ කඩිත් මහරහතන් වහන්සේ එළියට වෙද්දි මාත් විශ්වාසින්න මොකද කියලා නෑ ස්වාමීන් වහන්සේ අපි දෙකට ආවා. මොකද මේ වැඩි මේ බමුණට අල්ලගෙන කඩිබාන්නේ. කඩිත් හඳුනන ගහුවයි කියලා. ඒ කඩිත් හඳුනන නෑ කවදාවත් කියලා ඉතින් තරම් කලබලයක්. ඒක නැත්තා මම පරිදි තිබුණ මේ විදිහට කළා. ඒ වරද පිළිගත්ත සමාව දුන්න දානට ආරාධනා කළා. මා ගිය දානෙත් වලදී වනත් කිව්ව ඔක්කොම ඉවරයි. අනේ මොකද මේ අතේ කලබලේ සමස්තල පිටක් කළා. ඉතින් ඒ වගේ සිද්ධි අරගෙන අපසමසෙන්න ඕනේ. මේ වගේ උත්තරයන්ට මොනවද සිද්ධ වුණා නම් පොඩියක් නෙවෙයි කියලා. දැන් ඒ බමුණා තවත් වරක් ගහන්නේ නෑනේ. ඒ අහන්නතෝ පවණක් නෙවෙයි. ඒක නැත්තත් කොච්චර හොඳ කෙනෙක් වුණාද? එහෙම නැත්තම් පාරට පහර ගහන්න ගිහිල්ලා සත්‍යකට ගියානේ මොන තරම් භයානක අවසානයක්ද? ඒ නිසා අපි අන්නේ පාඩම ඉගෙන ගන්නට ඕන. මේ ලෝකේ මොකට ඒ දේවල් සිද්ධ වෙනවා. අද අපට මේ ආන්නත වෙන බැනි කරදර දෙස බැලුවම බුදුරජාණන් වහන්සේට ලැබිච්චවත් සංසන්දනය කළ බැලුවම උන්වහන්සේට ලැබිච්ච අනින් දැනුම් කරදර හිරියර වලින් 1000 පංගුවක්වත් අපිට නැති කියන්තුනේ. අපට කලබල වෙන්නට දෙයක් නැහැ. අපි දින්ගක් කලබල වෙනවා නම් කලබල වෙන්න තෝන මේ අනින් දැනුම් කියන මේ කතා මේ දෝෂාරෝපණ ප්‍රමාණය තව 999ක් වැඩි වෙන දාතයි. ඒකකන් අපි යන්න ඕන ඉදිරියට. මේව නවත්තන්නට බෑ. ඔයාගේ පරිණියන් තේරුම් අරගෙන ක්‍රියා කළා. ඒ නිසා එයාට හොඳ උපමා හදාගෙන තිබුණා. එකක් තමයි අඹ ගස් එකක උපමාව. අඹ ගස් එකක් තියෙනවා. ඒ එක ගහක ගිරිලා. අනිත් ගහේ ගිරිනේ. මේ අඹ ගස් එකකින් ජනතාවට සේවයක් කරන්නේ අර ගෙඩිසයිත ගහයි. ගෙඩියට ගහන්නේ කිසිවක් නැහැ. මේ කොම සේවය කරන්නේ ගෙඩිසයිත ගහයි. නමුත් ඒ සේවය කරන ගෙඩිසයිත ගහත් තමයි ගහන කර්මයක් ගල් ගහන්නේ. ගහන කර්මයක් පොළු ගහන්නේ. අර ගෙඩි නැති කොළු විතරක් තියෙන ගහට කවුරුවත් ගල් ගහන්නේ නැහැ පොළු ගහන්නේ නැහැ. මේ වගේ කිසි සමාජයක් සේවයක් නොකර ඉන්න අයට අනින් දැනෙන්න තියෙන්න පුළුවන්. සමාජ සේවයට ගියාම කොහොම තමයි. ওই විදිහේ වයින් අපි තරණියන් ධෛර්යමත් වෙලා ඉදිරියට ගියා විනා කලකිරීමකින් පසුබැස්සේ නැහැ. අදත් ඉන්න අපි කවුරුත් විශේෂයෙන් සමාජ සේවයට යන්න
හැම දිනම ඕ බලාපොරොත්තු වෙන්න ඕනේ. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙ කොහෙත් ස්වභාවය. සමාජ සේවයට යනවා කියන එක තමන් හිතින් හිතා ගන්න ඕනේ. මා මේ සමාජයේ සේවයක් කරන්න යන්නේ තාපෙත්තකින් සමාජින් දැනුම අහන්නටයි යන්නේ කියලා. හිතාගෙන යන්න ඕනේ. ඒකම අපි හිතන්න ඕනේ. එහෙම සමාජයට සේවය කරනකොටත් යම් කිසි විදිහකින් කවුරුන් හෝ බනිනවා නම් එහෙමනම් අපිට තව කරන්න හුඟක් වැඩ තියෙනවා. සමාජය හදන්න තව හුඟක් තියෙනවා. මෙන්න මෙහිම සමාජ සේවයේ කරන අයට ওই විදිහේ දැනුම් නවතින තුරු අපි ඉදිරියට යන්න ඕනේ. ඒ මිනිහාගේ නරකමයි. මිනිහා හැදිලා නැති නිසායි ඒ විදිහට බනින්නේ. ඒ නිසා අපි මිනිහා හදන්නට ඕනේ. හැමත වඩා ප්‍රධාන හැදිල්ල මිනිහාගේ හැදිල්ලයි. මිනිහා නොහදා රට හදන්නට බැහැ කියලා කියන්නේ ඒකයි. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ හැමතැනම ඒ මිනිහා ගැන සැලකන්නේ නැතුව දුනාංශ වලින් ඉදිරියට යන්නට ගියා. අසාර්ථකයි. මිනිහා හැදින්නේ. බුදුරජාණන් වහන්සේ මිනිහා හදන එක තමයි ලොකුම පින්කම හැටියට ප්‍රකාශ කළේ. ඒ අනුව බලනවා නම් අපිට තව හදන්නට තියෙන මිනිහා. ඒ මිනිහා නැහැදෙන නිසා තමයි මේ යහපත් වැඩ කරන අයට කාටත් මේ වගේ බණින්නේ දොස් කියන්නේ චෝදනා කරන්නේ. ගණන් නොගෙන ඉදිරියට යන්න ඕන. අපි මිනිහ හදන්නට ඕන මේවට අකමැති නම්. එහෙමනම් අපි කරන සේවයේ තව දෙගුණ තුගුණ නෙවි දසගුණයකින් වැඩි කළ කරන්නට අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ. එහෙනම් බනින්න තමන්ගේ වරදක් තියෙනවා නම් තමන් බලලා ඒකේ වරදක් නම් තමන් හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ධෛර්යයෙන් යන්නට ඕන. මේක තමයි සමාජයට අපිට වැඩ කරන්නට තව හුඟක් තියෙනවා. මේ විදිහේ පුද්ගලයන් හොඳ තත්ත්වයට එනකම් අපි වැඩ කරන්න ඕනේ කියලා ඉදිරියට යන්න ඕනේ. මනස හැදීමේ කියන එක බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට ඉස්සෙල්ලා හොඳට පැහැදිලි කරපු විස්තර කරපු දෙයක්. ඒ නිසා තමයි අපේ ධර්මයට අනුකූලව කියන්නේ මිනිහා නොහදා රට හදන්නට බෑ කියලා. මිනිහා හදන එක තමයි පළවෙනි එක. ආර්ථිකය ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. අත්ථ කියලා වචනේ පාවිච්චි කළ උන්වහන්සේ මුලට මේකට. ඒ වගේම උත්තමත්ත කියලා මිනිස්කමේ දිනුව ඔක්කොට වඩා ඉහළ දිනුවයි. ඒක තමයි ඉහළම ධර්මය. සම්මිහා නැත්තම් කොච්චර අනිත්‍ය තුනක් ඇති වැඩක් නැහැ. අභ්‍යන්තර දිනුව බාහිර දිනුව. අභ්‍යන්තර දිනුව කියන්නේ මිනිස්කමින් දිනුවීමයි. බාහිර දිනුව කියන්නේ පිටට තියෙන ගේ දොර යාන වාහන මිලමුදල් වලින් දිනුවටපත් වීමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට අභ්‍යන්තර දිනුවට පළවෙනි තැන දුන්නා. බාහිර දිනුවට දෙවෙනි තැන දුන්නා. ඒ නිසා දෙක අත්වල බැලගෙන ගියා. ඉස්සරහින් ගියේ අභ්‍යන්තර දිනුවයි මිනිස්කම තමයි ඉස්සරහින් ගියේ. ඒ දිනුවකින් රටවල් වලට ඒ වගේ උපදේශයක් ලැබුණේ නැහැ. ඒ ආයත ලැබුණේ බාහිර දිනුව ගැනයි. අභ්‍යන්තර දිනුව ගැන දෙවෙනි තැන කියා දසවෙනි තැනවත් සඳහනක් නැහැ ඒ ආයත. ඒ නිසා බාහිර වශයෙන් එයා බොහෝම ඉහළට ගියා. මිනිහා හඳට යන කම්ම ගියා. පුදුම ගමනක් නේ හඳට ගියයි කියන එක. ඒකමනක් ගියා. නමුත් මිනිස්කම් වලින් පාතාල ලෝකයටම බැහැගෙන යනවා. මිනිස්කම් ඇති මිනිස්සු අඩු වෙගෙන යනවා. මිනිස්සු උකට වැඩි වෙගෙන යනවා. ඒ නිසා මානව දියුණුව මානව සංවර්ධනය කියන එක බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම ඉගැන්වීමක්. අද ඒක උගත් ලෝකේ පිළිඅරගෙන තියෙනවා. අද තියෙනවා එක්සත් ජාතීන්ගේ මණ්ඩලෙ. ඒ අය සාමීය සහ සංවර්ධනය අරමුණු කරගෙන දැන් අවුරුදු 30ක් පමණ කාලයක් විශාල සේවයක් කළා. කුළු එකක් නෙවෙයි විශාලම සේවයක් කළා. නමුත් බලාපොරොත්තු වෙන තැනට ඒ දෙකම සිද්ධ වෙන්නේ නැහැ. සාමීය බලාපොරොත්තු වෙන සාමීය ගැන කෙලවරක් නැතුව සාකච්ඡා කළා. ඒ වයින් වැඩ නුනනෙවි. නමුත් බලාපොරොත්තු වෙන තැනට ගියේ කියන්නේ අදත් ලෝකේ හැමතැනම කුංචි යුද්ධ, තනින් තන මහ යුද්ධ. ඒකට සාමීය කියන බලාපොරොත්තු තමන් හිතේ තැනට ගිහිල්ලා නැහැ නේ. සංවර්ධනයක් හිතේ තැනට ගිහිල්ලා නැති බව පිළිගන්නවා. විශේෂයෙන් සංවර්ධනය වෙන මේ ආසියාතික රටවල් පිළිබඳව කරපු පරීක්ෂණවලදී ඒ පිළිබඳව පත් කරපු විශේෂ කමිටුව ඒ අත්සන් පරීක්ෂණ කරලා බසගත් නිගමනයේ බෞද්ධ පිළිවෙතට ආවා. මේ ආයේගේ කලින් සටහන දෙන්නලා තියෙනවා.
දැරිච්ච පාර මෙන්න දැන් මේ වෙනුවට පටන් ගත්ත අලුත් පාර සංශෝධිත මාර්ගයේ පෙන්වලා තියෙනවා. පරිණිසාරේ මොකද්ද කියන්නේ? පළවෙනි අංකයේ ඒ සැලැස්මේ පළවෙනි අංකයේ තියෙන ආර්ථික සංවර්ධනය. හැමතැනම ආර්ථිකය කී කතා කර යන්නට ගියා. ආර්ථිකය අවශ්‍යයි. ඒක නැතිව මොනවත් කරන්න බෑ. නමුත් ඊට වඩා අවශ්‍ය දේ ගැන සැලකුවේ නැහැ, මිනිහා ගැන සැලකුවේ නැහැ. ඒ නිසා ආර්ථික දියුණුව බලාගෙන කරපු වැඩවලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැති බව, සංවර්ධනය වෙන්න තිබිය රටවල් තාම බලාපොරොත්තුන්ට සංවර්ධනය වෙන්නේ නැති බවත් ඉවරගෙන තියෙනවා. ඒ නිසා අලුත් සැලැස්මේ අංක 1ට අරගෙන තියෙනවා මානව සංවර්ධනය කියලා. ඒකම උපපාගම් සිදානට ගිහිල්ලා හැම පැත්තෙම ස්ත්‍රී පුරුෂයන්ගේ සංවර්ධනය ගත්ත ඊළඟට ඊට පස්සේ තමයි ආර්ථික සංවර්ධනය අරගෙන තියෙන්නේ. මේ අලුතින් ඔය විශේෂ මණ්ඩලයේ සකස් කරපු සැලැස්ම බලන්න. බහුවල හරි ඒ අය පිළිගත්තා මිනිහා හදන්නේ නැතුව රට හදන්නට බැහැ කියන එක. එහෙමනම් අපි මේ අවස්ථාවේදී මේවා ඔක්කොම මේ කියලා තියෙන මනස හදන එකයි. අපි මනස හදාගෙන ඉදිරියට යන්න ඕන. කලබල වෙන්නේ නැතුව. මාර්යා බලාපොරොත්තු වෙන්නේ කලබල කළ හිත් කලබවල මේ යත්තන්ගේ හොඳ ගතිගුණ, හොඳ යහපත් වැඩ, පරාර්ථ සේවා ඔක්කොම නවත්තන්න. මේ මාර්යා බලාපොරොත්තු වෙන්නේ කකුසල බුදුරජාණන් වහන්සේ කාලේ. කකුසල බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවට මේ වික්ෂුන් වහන්සේලා කඳවලා අවවාද කළා. සතර ප්‍රශ්න විහරණයෙන් යුක්තව වාසය කරන්න. ඕවා ගණන් ගන්න එපා. ඒ අනින් බැනු ඕවා ලෝකෙ ඇති. ඔය නින්දා අපහාස ලෝකෙ ඇති. ගණන් ගන්න එපා. සතර ප්‍රශ්න විහරණයෙන් යුක්තව වාසය කරන්න. මෛත්‍රිය හොඳට වඩන්න. අඩුවක් පාඩුවක් නැතුව මෛත්‍රිය වඩන්න. මෛත්‍රිය සියලු සත්‍යයන් කෙරෙහි පතුරවන්නට. මේ මෛත්‍රිය වඩන හැටි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන බුදුරජාණන් වහන්සේලාම දේශනා කළ තියෙන අපට ඒ ධර්මෙහි තියෙන මෛත්‍රී අනුශාසනකට පැහැදිලි කරලා තියෙනවා. ඒ මෛත්‍රී වැඩි වීම නිසා ඒක නැත්තාට හැමතෙකම Tamanටයි යහපත සැලසෙන්නේ. ඒ නිසාම තමයි අපි වෙන විදිහකින් ඒක හරි ගස්සලා යොදලා තියෙන ඉස්සෙල්ලාම Tamanට මෛත්‍රී වඩනවා කියලා. මම සුවපත් වෙනවා, නිදුක් වෙනවා, නිරෝගී වෙනවා කියලා. එහෙම මෛත්‍රී වඩනකොට ඒ Tamanට මෛත්‍රී වඩනකොට ඇති වෙන ප්‍රතිඵලය තමයි ඉස්සෙල්ලාම Tamanට යහපත. මේක පහළ වෙන එකwidehatකින් භාවනා කරනකොට કોઈ භාවනාවේදී මෛත්‍රී භාවනාවේදී විශේෂයෙන්ම තමගේ ශරීරයේ හොඳටම ලේ ධාතුව හොඳට හැරි ශාරීරික සෞඛ්‍ය අන්තයෙන් ඉහළටම දියුණු වීම. මෛත්‍රී වඩන තැනත්තාගේ මුඛවන්නෝ විපස්සීදිති කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. හොඳ හිත තියෙනවා නම් හොඳ හිතේ ශක්තිය බලය ඒ අද විද්‍යාඥයෝ පරිශීලනය කළ කියනවා. ඒ අය කියනවා හොඳ හිතින් වතුර ටිකක් දුන්නත් මේ විශේෂ ශක්තියක් තියෙනවා කියලා. හොඳ හිතින් වතුර ටිකක් අරගෙන මල් ගහකට වක් කළොත් ඒ මල් ගහේ මල් වැඩි වෙනවා කියලා. පළතුරු ගහකට වක් කළොත් පළතුරු ගහේ පළතුරු වැඩි වෙනවා කියලා. ඒක එහෙමනම් පින්වත්නි හොඳ හිතේ තරම් බලයක් තියෙනවා නම් මේ අපේ බෞද්ධ පින්වතුන් ටිකක් හිතලා බලන්නත් අපේ පිරිත් පෙන් ටික පිරිත් නූල් ටික නිකන් හොඳ හිතින් වතුර ටිකක් දුන්නත් ඒ වතුර ටිකේ විශේෂ ශක්තියක් තියෙනවා නම් බුදුන් වහන්සේලා පිරිත් පෙන් කලේ මැදින් තියාගෙන රාත්‍රියක් මුළුල්ලේ නැත්නම් පැය ගණනක් හරි බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සප්ත බෝධිංග ධර්මයන් දස සංඥාවන් ආදී කොට ඇති උසස් ධර්මයන් ප්‍රකාශ කරලා කරුණාවෙන් මෛත්‍රියෙන් සත්‍යයක් කියා කළ දෙන ඉරිත්පන් ටික කොච්චර බලවත් වෙනවද? ඉරිත් නූල් කොච්චර බලවත් වෙනවද? ඒ නිසාම තමයි මේ අවුරුදු 2000කට වැඩි කාලයක් ඉන්නේ. එන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2521ක් වෙනවා. මේ දුකතම ඉරිත්පන් ටිකේ බලය නොකඩ කොට ආවා. ඉරිත් නූලේ බලය ආවා දිගටම. ඒ හොඳ හිත, කුසල් හිත, පින් හිත, හොඳ හිත, මෛත්‍රී හිත, හොඳ හිත. එතකොට එහෙම වචන ටිකේ පවා තියෙනවා නම් එහෙම තැනත්තා කියන වචනේ
උත්තර ශක්තිය තියෙනවා. ඊළඟට සමන්ත වෙන හොඳ තමන්ගේ මේ ධාතුවේ පිරිසිදු වීමෙන් තමයි අර මුඛවන්නෝ විපස්සීදති කියලා කියේ. ශරීරයේ වර්ණය පහපත් වෙනවා. එහෙම එක්කනාගේ ශරීරයේ කුෂ්ඨ රෝග හටගන්නේ නැහැ. වෙන වෙන රෝග හටගන්නේ නැහැ. ලේ දූෂණය වීමෙන්, ලේ නරක වීමෙන් ඇති වෙන රෝග හටගන්නේ නැහැ. මම බලන්නට අපේ පෙරදිග වෛද්‍ය ශ්‍රේණියටත් අවෘද්ධ ශ්‍රේණියටවත් පිළිගන්නවා තමන්ගේ ලේ හොඳට තියෙනවා නම්, ලේ හොඳ නම් ලෙඩාදී ඒ වගේම ලෙඩක් හොඳිනත් ලේ හොඳට තියෙනවා නම් දින බෙහෙත් ඉක්මනට අල්ලනවා. ඒකට පිළිගන්නදී එතකොට හොඳ හිතින් ඉන්නකොට මුඛවන්නෝ විපස්සීදති කියලා කිව්වේ හොඳ හිතින් ඉන්නකොට සමාගයේ ශරීරයේ ලේ හොඳයි. උඹට හොඳයි ලේ. එතකොට නිරෝගයි ඒ වගේම තමන්ගේ දින බෙහෙතක් නැත්තම් ලෙඩ වෙච්ච වෙලාවේදී හොඳට ඇඟට අල්ලනවා. ඔය කාරණේ අරමුණු කරගෙන නෙමෙයි ලෙඩ වුණාම විශේෂයෙන්ම ආධුනික වතාවත් වලට අපේ ශිෂ්ටාචාරයේ හිත බහින්නේ එදා ඉඳලා අද වෙනතුරුත් ඒක කරනවා. ඒ ආරෝග්‍ය ශාලා හිතීමේ ගෞරවය මේකේ පළමු වරට බෞද්ධයන් හිමිවෙනවා කියන එක ඒකේ උතුම් පිළිඅරගෙන අවසානයි. බුදුරජාණන් වහන්සේ පූජිත තිස්සතරුන් වහන්සේට උපස්ථාන කරලා ඊළඟට විලාන ශාලා අනුමත කළාට පස්සේ මහා විහාරවල විලාන ශාලා හැදුවා. විසුණු මහසලා ලෙඩ වෙලා ඉන්නකොට කවුරුත් එනවෙත් උපස්ථාන කරන්ට බුදුරජාණන් වහන්සේ පන්සලේ වැඩ සිටිනවා නම් හවසට විලාන ශාලාවට යනවා. උන්වහන්සේලාට බණ කියලා මනස සූපත් කරවන්නට. ඒ ආගමික සේවයේ ඒ කාලෙදිම පටන් ගත්තේ මේ විලාන ශාලාවල. ඒ කරන්නේම අර ආගමික වතාවත් වලට දැස්සම මනස හොඳ වෙනවා. මනස හොඳ වෙනකොට ශරීරයේ ලේ ධාතුව හොඳ වෙනවා. එතකොට දෙන බෙහෙත් හොඳට අල්ලනවා, හොඳට අල්ලනවා. ඒක තමයි හොඳ හිතින් කියන්නේ. ලැබුණාම විශේෂයෙන් මේකටයි ආගමික වතාවත්. එතකොට ඉතින් ලේ ධාතුව හොඳ වෙනකොට තමයි අර මුඛවන්නෝ විපස්සීදති කියන එක ශරීරයේ වර්ණය හොඳ වෙනවා. ඒ නිසා තමයි මේ බටහිර උගත් අය දැන් සමහර විට මේ ලංකාවට ආවම මේ කාන්තා පක්ෂයක් ඒ පිටතින් උගත් කාන්තා පක්ෂයේ සමහර අවස්ථාවලදී මිහි කාන්තාවන්ට දුක් කියනවා තරහින් අවනාපෙන් නෙවි. ඒ අය කියන්නේ මේ රටට ආවම පේනවා මේ තතවාසීන්ගේ මූලික තුන්ගතිය ස්වාභාවික තුන්ගතිය. ඒක පුදුම ස්වාභාවික තුන්ගතිය. ඒ අත්තන්ට ගත කරගන්නට ක්‍රමයක් නෑ. මේ ආගම නිසා මේ හොඳ හිත් නිසා ඇතිවෙන තුන්ගතියක් මූලික ස්වාභාවිකව තියෙනවා. එහෙම ස්වාභාවික තුන්ගතියක් තියෙන අය මොකටද යෝනියෝ ගාලා මේ හැද කරන් කියන්නේ කියලා. ඔකට දුක් කියන්නේ. ඒ ආයත නම් එහෙම නැතිව බෑ. ඒ ගතියක් එයාට ඇති කරගන්න ක්‍රමයක් නැති නිසා. අර ස්වාභාවික තුන්ගතිය කියන එක උත්පත්තිමත් බොහෝ වුණත් ආගම පිළිදෙවි කරගෙන තියෙන දෙයක්. නිසා මුඛවන්නෝ විපස්සීදති කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එහෙම දෙනුක බලක්වන්නට තමයි එදා දීසි මාර්යා උත්සාහ ගත්තේ. ඒක බැරි වුණා. විසුණු වහන්සේලාට නියම වේලාවට බුදුරජාණන් වහන්සේ අවවාද කළ කිව්වා සතර බ්‍රහ්ම විහාර වඩන්නට. මුත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර වඩන්නට. එහෙම වඩනකොට ඔය එකක්වත් ගණන් ගන්නේ නැහැ. ඒ විදිහට අප පුරුදු වෙන්න ඕනේ. ඔය කාතුණක් හොඳයි. මේ ලෝකේ කවර කෙනෙකුටවත් නරකේ කියන්නට බෑ. හොඳයි කියන එකක් සතර බ්‍රහ්ම විහාරෙ. මෛත්‍රිය කාටද නරක? කරුණාව කාටද නරක? බුද්ධතාව කියන එක අනිත්‍යය නොකද අනුන්ගේ සැපතේ දිනෙහි සතුට වෙන්නට පුළුවන් ගැටේ කාටද නරක? උපේක්ෂාව කාගෙනත් මධ්‍යස්ථව බලන ස්වභාවය කාටත් හොඳයි. ඒ නිසා අයව බ්‍රහ්ම විහාර ශ්‍රේෂ්ඨ විහාර ශ්‍රේෂ්ඨ ප්‍රවෘත්ති හැටියට ප්‍රකාශ කළා. ඒක බුදුරජාණන් වහන්සේගේ කපුසඳ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් අපි ඒකත් හොඳට හිතට ගන්න ඕනේ. හොඳට හිතට අරගෙන අපි පුරුදු කරන්න ඕනේ. අපේ ජීවිතයට අපි සම්බන්ධ කරන්න ඕනේ. අපිට මෛත්‍රිය වඩන්නට කියනවා. එක වෙලාවක් සම්මත කරගන්න මුතරම මෛත්‍රිය සිටින්නේ ඉන්නේ. නමුත් එක වෙලාවක් සම්මත කරගෙන මෛත්‍රිය වඩන්න. ඒ වගේම කරුණාව අනුන්ගේ දුක දැක්කම හිතේ ඇති වෙන කම්පා ගතිය. නිකන් කම්පා වෙලමදි
අනුන්ගේ දුකක් තියෙනවා නම් ඒ දුක නැති කරන්න ඕන. ඒක ක්‍රියාවට නංවන්න ඕන අපි. අනුන් සුවපත් කරවන්න ඕන මෛත්‍රිය ක්‍රියාවට නංවල. කරුණාව ක්‍රියාවට නංවල අනුන්ගේ දුක නැති කරන්න ඕන. අද අපේ සමාජයේ දුක බලවත් කොහි බලවත් දුකින් පිරිච්ච ජනතාව කොටසක් ඉන්නවා. ඒ අය ගැන අපි නිකන් කතා කරලා අනේ අහවලු දුක් විඳිනවා, බොහොම දුක් විඳිනවා, බොහොම කනගාටුයි කියලා කිව්වට ඒක වැඩක් නෑ. සුළුවශයෙන් හරි ඒ දුක අඩු කරන්නට තමන් උත්සාහ දරන්න ඕනේ. ඒ නිසා කරුණාව වඩන්න ඕනේ. අපි ඊර්ෂ්‍යා නොකර ඉන්නට පුරුදු වෙන්න ඕනේ. ඊර්ෂ්‍යා කියන්නේ ඒකයි. අනුන්ගේ දිනුවක් ගත්තම්, සපතක් ගත්තම් ඊර්ෂ්‍යා කරන වෙනු හතු වෙන්න ඕනේ. ඊර්ෂ්‍යා කරනකොට මොකද වෙන්නේ? තමාගේ ශරීරය නරක වෙනවා. මේ දහතු නරක වෙනවා. පෞසිද්ධ වෙනවා. ඊළඟට මරණින් මත්තේ දුකේකට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඊර්ෂ්‍යා කරන්නට අපි පුරුදු වෙන්න නෑ කාටවත්. කාගේ සපතේදී දිනේදී සපතේනට පුරුදු වෙන්න බුදුතාව. ඒ වගේම උපේක්ෂා ගුණය අපි වඩන්න ඕන. මධ්‍යස්ථතාවයේ බොහොම හොඳයි. ඒ මධ්‍යස්ථතාවයේ පින්වත්නි අද විවිධාංශ වලින් හොඳ බව උගතුන් පෙන්වනවා. දැන් මේ කාලේ සිදු රෝග වැඩි යුගයක්. හැම පැත්තෙම ලෝකයේ හැම පැත්තෙම මහන් ලැබෙන එකක් තමයි සිදු රෝග. ඒ විද්‍යාවෙන් දිනුනෙච්ච ඇමරිකාවේ සිදු රෝග මරණ අවුරුද්දකට 7 ලක්ෂ ඉක්මවා යනවා. ඒ නිසා නුම්මරිකේ මරුවා කියලා ඒකට කියනවා. ඒකට විවිධ හේතු තියෙනවා. ඒ වගේම ඒක වළක්වා ගැනීමට විවිධ උපකාරක ධර්ම තියෙනවා. මේ උපකාරක ධර්ම අතරින් මේ උපේක්ෂාවත් එක. අපි කනගාටු වෙන්නේ නැතුව සතුටු වෙන්නේ නැතුව ප්‍රමාණික මොළ අපි හැම කිසිම උපේක්ෂාව පුදු කරනවා නම් ඒ වගේ රෝග වලට බොහොම හොඳයි. අදත් එහෙමනේ මේ වගේ රෝගීන්ට කියන්නේ මේ යටි සතුටු වෙන්නත් එපා, කනගාටු වෙන්නත් එපා කියලා වෛද්‍යවරු උපදෙස් දෙන්නේ. ඒ මොකද්ද මේ උපේක්ෂාව පුදු කරන්නේ කියන එකයි. ඒ නිසා උපේක්ෂා ගුණය විවිධාංශ වලින් අපට ප්‍රයෝජනයි. ශාරීරික වශයෙන් උත්සවගේ රෝග වළක්වාගෙන ජීවත් වීමට ප්‍රයෝජනයි. ඒ නිසා කකුසල බුදුරජාණන් වහන්සේ දායි විසුණු වහන්සේට අවවාද කළ පරිදි විසුණු වහන්සේලා වන අපත් පොදු ජනතාවත් මේ සතර බ්‍රහ්ම විහාර වඩන්නට ඕනේ. අනිත් අතට පුද සත්කාර ලැබෙනකොට කුල්මත් වීමත් හොඳ නැහැ. ලාභ ප්‍රයෝජන ලැබෙනකොට කුල්මත් වීමත් හොඳ නැහැ, මත් වෙනත් හොඳ නැහැ. කවුරුවත් හොඳ නැහැ, දිහිපයිද කාටවත් හොඳ නැහැ. එහෙම මත් වෙනින් පස්සේ සමාජයේ නියම තත්ත්වය නගරුල යනවා. හිත නරක වෙනවා, දූෂණ වෙනවා, නොයි දේවල් වලට ආශාව ඇති වෙනවා. ඒ නිසා අපි එහෙම ලාභ සත්කාර ලැබුණා කියලා කුල්මත් වෙන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගානකම බොහොම හොඳට පැහැදිලි කරලා තියෙනවා. ධාර්මෝ වික්‍රේ ලාභ සත්කාර කිලෝකෝ. මානිනී මේ ලාභ සත්කාර ගරුවුමන් මේ ගුණ කතන මේ ඔක්කොම බොහොම දරුණුයි. මේවට දිවිනොත් එහෙම, මේවට යතුනොත් එහෙම සිල්වත්කම රැකගන්න බැරි වෙනවා, ගුණවත්කම රැකගන්න බැරි වෙනවා, මහානකම රැකගන්න බැරි වෙනවා. ඒ නිසා මේ වගේ කලබල නැතුව ඉන්න ඕනේ. ඒක ලාභ සත්කාර දෙනකොට අන්න ඒ විදිහේ වික්ෂේපයකටපත් වෙන්න එපා කියලා කවුරුන්ද බුදුරජාණන් වහන්සේදාගේ ශ්‍රාවකයන්ට දේශනා කළ කොටස මුගලන් හාමුදුරුවෝ ප්‍රකාශ කළ මාර්ගයට. ඒ විදිහට අපත් පුරුදු වෙන්න ඕන. මේ ලෝකී නිකොට ඔය ලාභ සත්කාර කියන ඒවා ලැබෙයි. ලැබුණම ඒ ප්‍රයෝජන ගන්නට ඕන කුල්මත් නෙවෙයි. මත් නෙවෙයි. නිසා මත් වුණාම කොහේ ගිහලා මොන වැඩි කරනවද කියලා කාටවත් කියන්න බෑ. කුලියකින් බලුවම අපට වඩන්නට බුදුරජාණන් වහන්සේට උපකාර වශයෙන් දේශනා කරපු කාරණා එදා කකුල බුදුරජාණන් වහන්සේ මතක් කළ වික්ෂුන්ට මොනවද? අසුභ සංඥා. අසුභ කියලා දෙයක් නෑ. මේ අසුභයි නිකන් తాවකාලික සුභකමක් වෙන්නත් මොකද අසුභයි. අසුභව වඩන හැටි උන්වහන්සේ පෙන්වලා තියෙනවා. අසුභ සංඥාව වඩන හැටි. දස අසුභ කියලා කර්මස්ථාන වශයෙන් අසුභනි ශරීරේ මරුණින් පස්සේ ඉදිරියලා කුණියලා මේ යන හැටි ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා දස අසුභ
කියනවා. කායගත සති කියලා දෙතිස් කුණප කොටහස කියනවා. මේ පිළි ශරීරයේ කුණප කොටහස 31ක් එකතු වෙලා ඇඳිච්ච රූකඩයක් හැටියට සැලකන්නට. අසුබ වඩන්නට. මොකද මේ ලෝකේ අපිට තියෙන මේ වේග කොටස් දෙකකට බෙදන්නත් පුළුවන්. අපිට වෙන චිත්ත වේග, කාම කෝප කියලා. කෝප වේගයේ මධ්‍යමී කරගන්නට උවමනා කරන දේ තමයි මෛත්‍රිය. කාම වේගයේ මධ්‍යමී කරගන්න උවමනා වෙන දේ තමයි අසුභ භාවනාව. ඒ භාවනාව වඩනකොට ඒ ආවේගත් පාලනය කරන්න ශක්තිය ලැබෙනවා. නැත්තම් ඒන කාම කෝප වේගයන් ආපු හැටියට තිරසන්නේ වගේ එළියට දාන්න ගියොත් අපරාධයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අසුභ සංඥා පදන්තේ කිව්ව ආහාරයේ ප්‍රතිකූල සංඥා. ඒ හොඳ ආහාර පාන ලැබුණම ඒවා අනුභව කරන්න ශරීර ශක්තිය ආරක්ෂා කරගන්නට. නමුත් ඒ මත් වෙන්න එපා. මත් නැත්නම් ආහාරයේ ප්‍රතිකූල සංඥා කියන එක වඩන්නට. ඊළඟට ශබ්ද ලෝකයේ අනිවිගත සංඥා සියලු ලෝකයේ පිළිබඳව න්‍යායීය සංඥා වඩන්නට සියලු සංස්කාරයන් අනිත්‍ය අනුව බලන්නට පුරුදු වෙන්නට කියලා ප්‍රකාශ කළේ. අන්නේ උපදේශ ටික අපි හොඳට හිතට අරගෙන අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපි නිවනින් සිහියෙන් ජීවිතේ පවත්වමු. අගුරු දුර්වලකම් සොයා බලා ටික නමුත් අඩු කරගනිමු. නිවන ටික නමුත් වැඩි දියුණු කරගනිමු. ඒ ගුණ ධර්මයන්ගේ හා පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් උතුම් නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරමි. ආකාශත්ථා චුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්ති ශාසනං. ආකාශත්ථා චුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්ති දේශනං. ආකාශත්ථා චුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්ති මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංසයන් හේතුකටගෙන උතුම් නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කටයුතු